ඊළඟ ලෙසන් එකට ඔයාලා හැමෝම මොකක්ද අපේ අද ලෙසන් එක? අද අපේ ලෙසන් එක තමයි confident internal estimator and selecting the sample space. අපි අද කතා කරන්න යන්නේ statistic estimation එක ගැන. සංඛ්‍යානමය නිමානය ගැන සිංහලෙන් කිව්වොත්. මේකෙදි මොකද්ද අපි ඇත්තටම කරන්නේ? මොකද්ද මේ statistic estimation එකක් කියලා කියන්නේ? Statistic estimation එකකදී කරන්නේ අපි දන්නේ නැති parameter නැත්නම් parameters අපි නොදන්න unknown parameters තියෙනකොට අපි statistics use කරලා නැත්නම් සංඛ්‍යාති use කරලා statistics කියන්නේ මොකද්ද parameters කියන්නේ මොකද්ද කියලා අපි කලින් කතා කරලා තියෙනවා. මේ අපි දන්නේ නැත්නම් මොන හරි parameters අපි statistics use කරලා ඒ අගයන් estimate කරන එක තමයි අපි statistic estimation එකෙන් කරන්නේ. එතකොට මේකෙදී අපිට ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා point estimation එකකුයි interval estimation එකකුයි. මුලින්ම අපි බලමු මොකද්ද මේ estimation එකේ අවශ්‍යතාවය කියලා. estimation එකේ අවශ්‍යතාවය ගැන කතා කරොත් අපිට මොකක් හරි population එකක් තියෙනවා නම් ඒ population එක අපිට සම්පූර්ණව අධ්‍යයනය කරන්න අපිට study කරන්න අමාරුයි නම් දුෂ්කරයි නම් අපි ඒ වගේ වෙලාවලදී කරන්නේ population එකෙන් sample එකක් ගන්නවා. population එකට අදාළව සම්පූර්ණ population එකෙන්ම sample එකක් ගන්නවා. ඒ sample එක අරගෙන ඒ sample එක study කරනවා. ඒ sample එක study කරලා අපි අර population එක ගැනම estimation එකක් දෙනවා. estimate කරනවා. ඒකට තමයි අපි මේ estimation කියන එක use කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපි මොකක් හරි population එකක් ගත්තොත් ඒ population එකේ තියෙන sample space එක ගොඩාක් විශාලයි, ගොඩාක් වැඩි. එතකොට අපිට මේක සම්පූර්ණ study කරන්න වෙලාව වැඩියෙන් යනවා. අනිත් එක ඒක ගොඩාක් අපහසු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි මෙන්න මේ estimation කියන එක use කරනවා. තව මොනවාද? අපිට අපේ sample units වලට යන්න අමාරුයි නම්, ළඟා වෙන්න අමාරුයි නම් අපි sample එකක් ගන්නවා. ඒකෙන් මුළු population එක ගැනම estimation එකකට එනවා. ඔන්න ඔය වගේ අවස්ථා හින්දා අපිට මේ estimation කියන එක use කරන්න වෙනවා. එතකොට අපි බලමු දැන් මොකද්ද point estimation එකයි interval estimation එකයි කියන්නේ කියලා. point estimation එක කියලා කියන්නේ මොකක් හරි අපි population එකෙන් sample එකක් අරගෙන ඒ sample එකට අදාළව තියෙන information basic කරගෙන කිසියම් point එකකට අදාළව අපි estimation එකක් කරනවා නම් අපි ඒකට කියනවා point estimation එකක් කියලා. උදාහරණයක් ගමු. මොකක් හරි කර්මාන්ත ශාලාවක අපි ආදායම ගැන නැත්නම් income එක ගැන නැත්නම් revenue එක ගැන කියනද revenue එක ගැන අධ්‍යයනයක් කරනවා, study එකක් කරනවා. එතකොට මේ කර්මාන්ත ශාලාවෙම units ගොඩාක් තියෙනවා. sample units ගන්න ගොඩාක් විශාලයි. එතකොට අපිට ගොඩාක් අමාරුයි මේක study කරන්න. එතකොට අපි මේකෙන් sample එකක් අරගෙන ඒ sample එකට අදාළව calculation එකක් කරනවා. calculation එකක් කළා අපිට අවශ්‍ය දේ අපි එක point එකක් විදිහට ගන්නවා. mean එක ගැන කතා කරොත් අපි හිතමු revenue of mean calculate කරන්න තියෙනවා කියලා. එතකොට අපි sample එකම ගන්නෙ නැහැ. එක කොටසක් ගන්නවා. අපි එතකොට population එකම ගන්නෙ නැහැ. එක කොටසක් ගන්නවා. එක කොටසක් අරගෙන ඒක අධ්‍යයනය කරනවා. ඒක අධ්‍යයනය කළා අපි මුළු population එකටම අදාළව mean එක calculate කරගන්නවා. එතකොට මොකද්ද මේ interval estimate එකක් කියලා කියන්නේ? interval estimate එකක් කියලා කියන්නේ අපි මොකක් හරි සංගාහනයකට අදාළව ඒක අධ්‍යයනය කරන්න අමාරුයි නම්, study කරන්න අමාරුයි නම් sample එකක් ගන්නවා. අපිට අවශ්‍ය information එක අපි කිසියම් phrase එකකින් ගන්න. කියන්නේ කිසියම් පරාසයකින් උත්තරය දක්වනවා. මෙතන ඉඳන් මෙච්චරකට මේ පරාසය විහිදෙන්න පුළුවන්. මේ අගය විහිදෙන්න පුළුවන් කියලා estimation එකක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි මොකක් හරි population එක mean එක estimate කරන්න දෙනවා sample එකේ details දීලා. එතකොට අපි ඒකේ mean එක x bar
කැල්කියුලේට් කරන්නේ මොකක් හරි අගයන් දෙකක් අතර. අපි හිතමු 30යි 40යි කියලා. මෙන්න මේ 30යි 40යි කියන අතරේ ඒ ස්ටඩි එකට අදාළව මීන් එක තියනයි කියලා අපිට කියන්න පුළුවන්. අපි මෙහෙම පරාසයක් විදිහට දක්වනවා නම් අපි ඒකට කියනවා ඉන්ටර්වල් එකක් කියලා. දැන් මම කිව්වා කලින් අපි මුලින් එස්ටිමේට් වලදී කරන්නේ මොකද්ද? පැරාමීටර්ස් වල අගය හොයනවා ස්ටැටිස්ටික් යූස් කරගෙන. එතකොට අපි හිතන්න අපිට හොයන්න දෙන්නේ මීන් එක කියලා. මීන් එක හොයන්න දෙනවා නම් අපි දන්නවා population එක පැරාමීටර් එක වෙන්නේ mu. අපි හොයන්නේ එක සාම්පල් එකේ x bar කියන එක බේසිස් කරගෙන. x bar බේසිස් කරගෙන mu හොයනවා. එතකොට අපිට රිසල්ට් එකක් එනවා. එතකොට අපිට හොයන්න තියෙනවා සිග්මා වර්ගය කියලා හිතන්න. ඒ කියන්නේ variance එක. මොකක් හරි population එක variance එක හොයන්න කියනවා. අපි එතකොට ඒකේ බේසිස් කරගන්නවා ස්ටැටිස්ටික් එක විදිහට s වර්ගය. s වර්ගය යූස් කරගෙන අපි හොයනවා සිග්මා වර්ගය. එතකොට අපිට රිසල්ට් එක එනවා. අපි දැන් කතා කරමු confident interval ගැන. confident interval එකක් කියලා කියන්නේ අපි කිව්වා මොකක් හරි අගයන් දෙකක් අදාළ කරගෙන අගය පරාසයක් නැත්නම් මොකක් හරි ෆ්‍රේස් එකක් වගේ දෙන එකක් තමයි අපි confident interval එකකින් කරන්නේ. අපි හිතමු අපිට population එකක් තියෙනවා. population එකට අදාළව අපි කියනවා අපේ තියෙන අගයන්. අපි population එකකට අදාළව නියම කරන අගයන් වලට කියනවා population parameter කියලා. අපි ඒක θ කියලා ලකුණු කරොත් අපි මේ population එක අපිට ගණනය කරන්න, අධ්‍යයනය කරන්න, ස්ටඩි කරන්න අමාරුයි නා. ඒකක ගාන වැඩි නා. යුනිට්ස් ගාන වැඩි. නැත්තම් දුෂ්කරයි ළඟා වෙන්න. අර කිව්වා වගේ මොකක් හරි හේතුවක් හින්දා මේ population එක අපි ස්ටඩි කරන්න අමාරු වුනහම අපි මේකෙන් ගන්නවා sample එකක්. sample එකකට අරගෙන ඒ sample statistic අපි ඒ කියන්නේ sample එකේ තියෙන ඒකක ගැන අපි මොකක් හරි මිනුමක් දෙනවා නම් අපි ඒකට කියනවා sample statistic එකක් කියලා. sample statistic එක theta hat කියලා තමයි අපි සාමාන්‍යයෙන් use කරන්නේ. මේ විදිහට sample එකක් ගත්තොත් මේ sample එක use කරගෙන මේකට අදාළව අගයක් ගන්න අපිට සිද්ධ වුණොත් ඒ අගයට අදාළව අපි අගයේ පරාසය දෙන එක තමයි මේ confident interval එකෙන් කරන්නේ. එතකොට අපි මේකේ mean එකක් හොයන්න කිව්වා. මේ sample එකේ mean එක use කරගෙන මේකට අදාළව population එකට අදාළව mean එක දෙනවා. හැබැයි මේ mean එක අපි දෙන්නේ පරාසයකින්. මෙන්න මේ පරාසය ඇතුලේ mean එක තියෙන්න පුළුවන් කියලා තමයි අපි answer එක දෙන්නේ. මේ විදිහට ගත්තොත් අපිට mean එක හොයන්න කියන්න නම් මේ mean එක මෙන්න මේ statistic base කරලා ගන්න lowest control line එකයි upper control line එකයි අතර පිහිටලා තියෙනවා කියලා තමයි අපි confident interval එකකින් කියන්නේ. මේ confident interval එක calculate කරද්දී අපිට ගොඩාක්ම වැදගත් වෙන දේ තමයි level of confidence. confident එකේ level එක කොච්චරක්ද කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. මේක අපි කොහොමද බලන්නේ? confident level එක බලන්නේ අපි එකෙන් අඩු කරනවා alpha කියන අගය. alpha කියන අගය හැමතිස්සෙම බිඳුවත් එකත් අතර තියෙන්න ඕනේ. බිඳුවට වඩා අඩු වෙන්නත් බෑ, එකට වඩා වැඩි වෙන්නත් බෑ. බිඳුව වෙන්න පුළුවන්, එක වෙන්න පුළුවන්. alpha කියන අගය අපිට දීලා තියෙනවා නම් ඒ alpha කියන කියන්නේ අපිට level of confidence එක අපි calculate කරන්න නම් එකෙන් අඩු කරන්න ඕනේ alpha අගය. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට 105ක confidence එකක් අපිට confidence level එක කරන්න කිව්වොත් alpha අගය අපිට 105ක් නම් අපේ confidence level එක වෙන්නේ 95යි. එකෙන් 105ක් අඩු කරාම අපිට confidence level එක එනවා 95ක් කියලා. අපි හිතමු අපේ alpha අගය 101ක් කියලා. අපේ alpha අගය 101ක් නම් අපේ confidence level එක වෙන්නේ 99යි. සාමාන්‍යයෙන් අපි ගණන් හදනකොට use කරන confidence level තුනක් තියෙනවා. 90, 95, 99. මේ තුන තමයි ගොඩාක් වෙලාවට අපිට ගණන් calculate කරනකොට එන්නේ. මීට අමතරව අපිට දෙන alpha අගය අනුව අපිට අපේ confidence level එක calculate කරගන්න පුළුවන්. අපි දැන් බලමු confident internal එක formula එක මොකක්ද? අපි confident internal එක calculate කරද්දී මොකක්ද අපි use කරන formula එක? අපි use කරන්නේ මෙන්න මේ formula එක. x bar ධන හෝරින
reliability factor multiplied by sigma බෙදීම n වල square root එක x bar කියලා කියන්නේ sample එකක mean එක. අපි ගන්නවා population එකට අපි basis කරගන්නේ sample එක data කියලා අපි කිව්වා. එහෙනම් අපි මේ sample එකේ mean එක මොකද්ද කියලා මෙන්න මෙතනට දාන්න ඕනේ. ඒකට අපි මෙන්න මේ part එක calculate කරලා මෙන්න මේ part එක දාන ඍණ එකතු කරන එකයි අඩු කරන එක තමයි කරන්නේ. මොකද්ද මේ reliability factor එක? reliability factor එක අපි calculate කරන්නේ කොහොමද? reliability factor එක calculate කරන්න අපි table එකක් use කරනවා T table කියලා. T table එක මෙන්න මේ පැත්තට තියෙන්නේ alpha බෙදීම 2 කියන අගය. අපි කිව්වා alpha confidence level එක calculate කරද්දී අපි alpha කියලා ගැන කතා කරා. එන්න ඒ alpha කියන අගය දෙකට බෙදුවාම එන අගය තමයි මෙන්න මේ පැත්තෙන් අපිට පෙන්නලා තියෙන්නේ. T table එක පල්ලෙහාට පෙන්නලා තියෙනවා DF අගය කියලා එකක්. DF අගය එක අගයන් තියෙනවා අන්තිමට Z කියලා අගය තියෙනවා. මේ පැත්තට යනවා alpha බෙදීම 2 අගය. මෙන්න මේ දෙක cross වෙන තැන එන අගය තමයි අපි reliability factor එක විදිහට use කරන්නේ. මෙන්න මේ part එකට අපි කියනවා standard error of mean කියලා. SEM. මේකෙදි අපි බලන්නේ මෙන්න මේ part එකෙන් අපි බලන්නේ මේ sample mean එක data set එකේ කොහොමද තියෙන්නේ population mu එකට අදාළව කියන එකයි බලන්නේ. How the sample mean of the data is likely to be from the population mean. population mean එකට likely වෙන sample mean එක කොහොමද තියෙන්නේ කියලා calculate කරන එක තමයි අපි මෙන්න මේ part එකෙන් කරන්නේ. අපි ඒකට කරන්නේ අපේ standard deviation එක බෙදන්න ඕනේ sample space එකේ square root එකේ. මේ දෙක multiply කරලා දාන whole එකතු කිරීමයි අඩු කිරීමයි කරලා තමයි අපි අපේ range එක ගන්නෙ. ඒ කියන්නේ x bar එක mu x bar දෙක. මෙතනින් අපි මේක මෙන්න මේ part එකට එන අගය අපේ sample mean එකට අඩු කරාම අපිට එනවා lower control line එක. එකතු කරාම එනවා upper control line එක. එතකොට මේක මෙන්න මේ පරාසයේ අපේ mu කියන අගය population mean එක විහිදිලා තියෙනවයි කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි මේ reliability factor එකයි standard error of mean කියන එකයි මොනවා මතද depend වෙන්නේ කියලා. මේවා depend වෙනවා කරුණු තුනක් මත. distribution of the population variance, sample space කියන තුන. මෙන්න මේ තුන මත තමයි මේ reliability factor එකයි standard error of mean කියන එකයි depend වෙන්නේ. අපි distribution of population කියන එක normal distribution එකක් වෙන්නත් පුළුවන් නැත්නම් non normal distribution එකක් වෙන්නත් පුළුවන්. non normal distribution එකක් කියලා කියන්නේ Poisson, Banach වගේ distributions. එතකොට population variance එක අපි දැනගෙන ඉන්නත් පුළුවන් නොදැන ඉන්නත් පුළුවන්. known population variance එකක් තියෙන්නත් පුළුවන් unknown population variance එකක් තියෙන්නත් පුළුවන්. එතකොට අපි sample space එක ගැන කතා කරා. sample space එක ලොකු එකක් වෙන්න පුළුවන් නැත්නම් පොඩි එකක් වෙන්න පුළුවන්. large sample space එකක් තියෙන්න පුළුවන් නැත්නම් small sample space එකක් තියෙන්න පුළුවන්. මෙන්න මේව මත මෙන්න මේ කරුණු දෙක depend වෙනවා. අපි දැන් example එකක් බලමු. ඔයාලා හිතන්න මේ ලංකාවේ තියෙන ඔක්කොම government schools වල පෙළ පොත් නිෂ්පාදනය කරන්න අපිට යන වියදම ගැන expense එක ගැන අපිට අධ්‍යයනයක් කරන්න කියනවා. අපිට ඔක්කොම ඉස්කෝලවල අධ්‍යයනය කරන්න අමාරු හින්දා අපි sample එකක් විදිහට තෝරගන්නවා ඉස්කෝල 36ක. 36ක sample එකක් අරගෙන අපි ඒකෙන් අධ්‍යයනය කරලා මුළු population එක ගැනම අපි නිගමනයකට එනවා. mu වගේ කොච්චර පරාසයක mean එක කොච්චර පරාසයක මේ population එකේ විහිදලා තියෙනවද කියලා අපි calculate කරන්න තමයි දැන් යන්නේ. අපිට අපේ ගාණෙදි දීලා තියෙනවා අපේ sample එක ගන්නවා 36ක් schools කියලා. එතකොට අපේ n වෙන්නේ 36යි. අපිට ඒ වගේම average expense එක දීලා තියෙනවා books වල average expense එක රුපියල් 84යි 760යි කියලා. එතකොට අපේ x bar එක වෙන්නේ 84.60යි.
ඒ වගේම අපිට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දීලා තියෙනවා රුපියල් 12.3636ක් කියලා 12.36ක් කියලා. එතකොට අපේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක S වෙන්නේ 12.36. එතකොට අපිට තව දීලා තියෙනවා මේකේ කොන්ෆිඩන්ට් ලෙවල් එක 99ක් කියලා. අපිට කැල්කියුලේට් කරන්න කියනවා කොන්ෆිඩන්ට් ඉන්ටර්න් එක මේකේ මීන් එක පොපියුලේෂන් මීන් එක මීන් එකට. එතකොට 99 කොන්ෆිඩන්ට් ලෙවල් එක කියන්නේ කරින ඇල්ෆා කියලා අපි කිව්වා. අපි එතකොට මේකෙදි යූස් කරන ෆෝමියුලා එක මොකද්ද? x bar ධන හෝලින මේ තියෙන්නේ reliable factor එක මේ තියෙන්නේ standard error එක අපි කලින් කතා කරා වගේ. එතකොට මේ එන අගය අපිට තියෙන sample එකේ mean එකට එකතු කරලායි අඩු කරලායි එන උත්තර වලින් අපිට range එකක් ගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම මේ අගය calculate කරගමු. කොහොමද මේ reliability factor එක calculate කරන්න කියලා දැන් බලමු. අපි දන්නවා අපේ confidence level එක කීයද 99යි කියලා. reliability factor එක බලන්න නම් අපි alpha දෙකෙන් බෙදලා එන ඉසෙටාගේ තමයි ගන්න ඕනේ. ඉසෙටාගේට අදාළව alpha බෙදීම දෙක කියන අගය තමයි අපි ගන්න ඕනේ. අපි දන්නවා අපේ confidence level එක 99යි කියලා. එහෙනම් එක ඍණ alpha වෙන්නේ කීයද? 100ට 1ක්. ඒ කියන්නේ 0.1. අපි මේ alpha අගය දෙකට බෙදන්න ඕනේ. දෙකට බෙදුවාම අපිට එනවා ඉසේ 0.05යි කියලා. අපි මේ අගය කොහොමද හොයන්නේ? අපිට T table කියලා එකක් තියෙනවා. මේ T table එකෙන් තමයි අපි මේකට අදාළ අගය කොච්චරක්ද කියන එක හොයාගන්නේ. T table එකේ මේ පැත්තේ තියෙනවා අපිට alpha බෙදීම 2 කියන අගයන්. මේ පැත්තේ තියෙනවා DF අගයන්. එතකොට T table එකේ DF අගයන් එක්ක අගටම තියෙනවා ඉසෙට් කියලා එකක්. ඒ ඉසෙට් වලට අදාළ අගයන් එන්න ඒ රෝ එකේ. එතකොට අපේ alpha බෙදීම 2 අගයට ආවා 0.05. එතකොට අපි මේ පැත්තට බලනවා 0.05. මේ පැත්තට ඉසෙට් තියෙන තැන. දෙක ක්‍රොස් වෙන තැන එන අගය තමයි අපි මෙන්න මේ අගය විදිහට ගන්නෙ. ක්‍රොස් වෙන තැන එන අපිට 2.58. එතකොට අපේ reliability factor එක වෙන්නේ 2.58 ධන හරි ඍණ හරි. අපේ x bar අගය නැත්නම් sample mean එක 84.6යි. reliability factor එක අපි හොයාගත්තා 2.58යි කියලා. අපිට දීලා තියෙනවා standard deviation එක කීයක් කියලාද? 12.36. මෙතනට අපි ආදේශ කරා. ඊළඟට අපේ sample size එක දීලා තියෙනවා 36ක් කියලා. 36 වර්ගමූලය නැත්නම් ස්ක්වයර් රූට් එක ගන්න ඕනේ. 36 ස්ක්වයර් රූට් එක 6යි. ওই විදිහට අපි සුළු කරලා මෙන්න මේ කොටස සුළු කරාම අපිට එනවා උත්තරේ විදිහට 5.314. මෙන්න මේ අගය අපි අපේ sample එකේ mean එකට එකතු කරලායි අඩු කරලායි අපිට මේ range එකක් ගන්න පුළුවන් අපේ population mean එක වෙනුවට. population mean එක මෙන්න මේ range එකේ විහිදිලා තියෙනවා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. මේක අපිට වටේලා ලියන්න පුළුවන් වුණා 79.29යි mu 89.91 කියන පරාසයක population mean එක විහිදිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි calculate කරන්නේ. මේ එන confidence level එක අනුව අපේ මේ reliability factor එක වෙනස් වෙනවා. ඒක අපිට T table එක use කරලා හොයාගන්න පුළුවන්. අපි දැන් බලමු මොකද්ද මේ T distribution එකක් කියලා කියන්නේ කියලා. අපේ sample එක ගොඩාක් පොඩි වෙනවා නම් ඒ කියන්නේ 30ට වඩා අඩු වෙනවා නම් sample අපි ගන්න population එකේ sample එක ගොඩාක් චූටි එකක් නම් පොඩි එකක් නම් එතකොට අපි population variance එක දන්නේ නැත්නම් unknown population variance එකක් නම් තියෙන්නේ. එතකොට තව real life එකත් එක්ක applicable වෙනවා වැඩි නම් ඔන්න ඔය කරුණු තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට use කරන්නේ T distribution එක. T distribution එක use කරන්න ප්‍රධාන වශයෙන් කරුණු තුනක් තියෙනවා. small sample, unknown population variance, huge life
applications. මෙන්න මේ අවස්ථාවලදී අපි t distribution එකක් ගන්න. මේ normal distribution එකයි standard t distribution එකයි අතර වෙනස මොකක්ද? මේකෙදි normal distribution එකේදී curve එක මේ විදිහට අපිට represent කරන්න පුළුවන්. ඒ වගේම standard t distribution එක මේ විදිහට තමයි represent වෙන්නේ. මේ දෙකේ වෙනසකට තියෙන්නේ මේකේ tail එක පොඩ්ඩක් දිගට යන කියන්නේ විහිදිලා තියෙන පරාස වැඩි. normal distribution එකේදී normal විදිහට මෙහෙම මේ විදිහට විහිදිලා තියෙනකොට mean එක වඩා මේ standard t distribution එක පොඩ්ඩක් පැත්තට විදිහට normal distribution එක වගේම normal distribution එකට වඩා චුට්ටක් පැත්තට විදිහට තමයි tail එක වැඩි වෙන විදිහට පැතිරිලා තියෙන්නේ. variance වෙලා තියෙන range එක වෙලා තියෙන්නේ. එතකොට අපි ඊළඟට බලමු t distribution වලට අදාළ ගාණක් කොහොමද අපි හදන්නේ කියලා. අපි දැන් බලමු t distribution එකට අදාළව ගාණක් හදන්නේ කොහොමද කියලා. අපි හිතන්න අපිට දීලා තියෙනවා sample එකක් 10ක 10ක sample එකක් දීලා තියෙනවා. ඒකේ mean එක වෙන්නේ 3.289 standard deviation එක වෙන්නේ 0.047. ඒ වගේම අපිට අපේ confidence level එක විදිහට දීලා තියෙනවා 98ක් කියලා. අපි decimal වලින් කිව්වොත් ඒක 0.98ක්. එතකොට අපි මේ t table එක use කරලා මේකේ reliability factor එක ගන්න ඕනේ. ඊට පස්සේ standard error of mean හොයාගන්න ඕනේ. අර විදිහටම අපි සූත්‍රයට ආදේශ කරලා තමයි මේකේ අපේ range එක හොයාගන්නේ. sample එකේ mean එකට එකතු කරන එකයි අඩු කරන එකයි කරන්නේ මෙන්න මේ part එක. අපි හොයාගන්න ඕනේ මෙන්න මේ part එකට අදාළ අගයන්ගේ වටිනාකම් මොනවාද කියන එක. අපි මුලින් බලමු reliability factor එක ගන්න කොහොමද කියලා. අපි මේක t distribution හින්දා මෙතනට t කියන අගය දානවා. t table එක use කරන්න ඕනේ මේකෙදි අර කලින් එකේදී වගේම අපි ඒකට කලින් දැනගන්න ඕනේ මේක depend වෙනවා අගයන් දෙකක් මත. එක අගයක් තමයි alpha බෙදීම 2 කියන එකයි අනිත් එක df අගයයි. ඒ අනුව තමයි අපි t table එකෙන් බලන්න ඕනේ මේකට අදාළ reliability factor එක කොච්චරම්ද කියන එක. මුලින් අපි බලමු alpha බෙදීම 2 ගන්න කොහොමද කියලා. අපි දන්නවා අපේ confidence level එක 98යි කියලා. confidence level එක 98යි කියන්නේ එක ඍණ alpha තමයි 98 වෙන්නේ. එහෙනම් alpha කීයද? alpha 0.02ක් වෙන්න ඕනේ. 0.02 දෙකට බෙදුවොත් 0.01. ඊට පස්සේ df අගය හොයාගන්නේ කොහොමද? df අගය හොයාගන්නේ අපේ sample එකේ අගයෙන් sample එකේ අපිට unit තියෙනවා කියද්ද 10ක්. එන්නේ ඒ අගයෙන් අපි එකක් අඩු කරන්න ඕනේ. 10න් එකක් අඩු කරාම 9 කියලා එනවා. අපි ඊළඟට යන්න ඕනේ t table එකට. t table එකේ මෙන්න මේ පැත්තට තියෙනවා මම කිව්ව alpha බෙදීම 2 අගයන්. මේ පැත්තට තියෙනවා df අගයන්. df අගය 9 වෙන්නේ alpha 0.01 වෙන්නේ මොන කොයි අගයේද කියන එක බලන්න ඕනේ. එතකොට මේ දෙක cross කරන තැන අගය කීයද? 2.821 එනවා. එතකොට අපි reliability factor එක විදිහට මෙන්න මෙතනට ආදේශ කරන්න ඕනේ ඒ අගය. අපි එතකොට අපේ standard error of mean එක ගන්න ඕනේ. එතකොට අපි දන්නවා standard deviation එක 0.047 කියලා එක ආදේශ කරනවා. ඊට පස්සේ අපි දන්නවා sample units ගන්න 10යි කියලා. 10 sample size එක නැත්තම් 10 square root එක ගන්න ඕනේ. එතකොට 10 square root එක ගන්නවා. මෙන්න මේක සුළු කරාම එන අගය අපේ sample එකේ mean එකට එකතු කරන එකයි අඩු කරන එක තමයි අපි කරන්නේ. එතකොට අපේ අගයන් එනවා මෙන්න මේ mu මේ range එකක විහිදිලා තියෙනවායි කියන එක. 3.2යි 4යි 7යි 1යි අපේ lower control line එක වෙන්නේ upper control line එක වෙන්නේ 3.339. එතකොට මෙන්න මේ විදිහට අපි කතා කරා මේ range එක 90 range එක මෙන්න මේ විදිහට තමයි විහිදිලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද confident interval estimate එක population proportion එකකට calculate කරන්නේ කියලා. ඔක්කොටම කලින් අපි දැනගෙන ඉන්න ඕනේ මේකෙදී අපි use කරන්නේ මොන වගේ formula එකක්ද කියලා. මෙන්න මේ formula එක තමයි අපි මේකෙදී use කරන්නේ. අපි point estimate එක calculate කරගෙන point estimate එකට
අපි එකතු කරන්නයි අඩු කරන්නයි ඕනේ certain number of standard errors. අපේ ඒ අදාළ එකේ කොච්චර standard errors තියෙනවද? අන්නේ standard errors වලට එන අගය අපි එකතු කරන්නයි අඩු කරන්නයි ඕනේ මේ point estimate එකට. මේකෙදී අපි z ද use කරන්නේ t ද? අන්න උතන අපිට ප්‍රශ්නයක් එනවා. අපි කොයි වෙලාවෙවත් t use කරන්නේ නැහැ. never use t. only z. z එක විතරයි අපි මේකෙදී use කරන්නේ. z අගය ගැන කතා කරොත් මේ z අගය np ගත්තොත් ඒකට වඩා විශාල හරි සමාන හරි වෙනවා නම් සහ nq අගය 5ට වඩා විශාල වෙනවා හරි සමාන වෙනවා හරි නම් අපි යනවා මෙන්න මේ කරුණට. z එක සමහරවිට මේ දෙකට මේ කරුණ සම්පූර්ණ කරන්න ඕනේ. np අගය p අගය ගන්න පුළුවන් අපිට. කියන්නේ n කියලා කියන්නේ සාම්පල් එකේ අපිට එන සයිස් එක. p අගය අපි ගන්න අපේ මේ probability එකක් එක්ක. එතකොට ඒ දෙක වැඩි කරාම එනාගේ 5ට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මේ එක ඍණ p ඒ කියන්නේ අපි දන්නවා probability එකක අනිවාර්යයෙන්ම එකට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට එකෙන් p කියනාගේ අඩු කරාම අපිට එන අගයට අපි කියනවා q කියලා. එක ඍණ p කියලා අපිට යූස් කරන්න පුළුවන්. නැත්නම් q කියලා යූස් කරන්න පුළුවන්. ඒකෙන් වලින් වැඩි කරාම 5ට වඩා වැඩි වෙනවා හරි අඩු වෙනවා හරි නම් තමයි අපි මේ z එක යූස් කරන්නේ. මෙන්න මේ කරුණු දෙක සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ certain number of standard errors calculate කරන්නේ කොහොමද කියලා. නැත්නම් අපි මේකෙදි යූස් කරනවා කියන්න පුළුවන් estimated standard errors කියන formula එක. අපි ඒක දක්වනවා s p hat කියලා. ඒකෙදි මෙන්න මේ සූත්‍රය දාගන්නේ p hat වැඩි කරනවා එක ඍණ p hat. එක ඍණ p hat අපිට ඕනනම් කියන්න පුළුවන් q hat කියලා. මම කියවනේ එකෙන් p අඩු කරාම එන අගයට අපි කියන්නේ q කියලා. එතකොට p hat නැත්නම් q hat කියලා ගන්න පුළුවන්. එතකොට p hat වැඩි කරනවා එක ඍණ p hat. ඒක බෙදන්න ඕනේ n කියන අගේ. n කියන්නේ sample size එක. මේකේ square root එක ගන්න ඕනේ. එතකොට අපිට එනවා estimated standard errors කොච්චරක් තියෙනවා කියන එක. මෙන්න මේක z වල කියන්නේ z table එකකින් කරනවා alpha බෙදීම දෙක එකතු කරන්න ඕනේ point estimation එකට. point estimate එකට එකතු කරන්න හරි අඩු කරන්න හරි ඕනේ මෙන්න මේ standard errors ටික. එතකොට අපිට පා ගන්න පුළුවන් population proportion එක interval එක estimate කරන්න පුළුවන්. අපි දැන් යමු ගානකට. අපි දැන් ගානකට යමු. උදාහරණයක් උපකල්පිත ගානක්. එතකොට හිතන්න මොකක් හරි කම්පැනි එකක ස්ටාෆ් එකකින් ස්ටාෆ් එකේ කොටසක් ඉන්නවා 350ක. මේ 350කින් 190ක ප්‍රොපෝෂන් එකක් ගත්තොත් 190ක් new employers ලා වෙනවා. එතකොට අපි මුලින්ම බලමු p hat calculate කරගන්නේ කොහොමද කියලා. p hat calculate කරගන්නේ අපි x බෙදන්න ඕනේ n ගේ. x අගය කීයද අපේ? එතකොට අපේ ප්‍රොපෝෂන් එකේ new peoples ලා 190ක් වෙනවා. අන්න 190 තමයි අපේ x වෙන්නේ. ස්ටාෆ් එක අපි කිව්වා 350ක් කියලා. 350 ස්ටාෆ් එක අපේ n වෙනවා සාම්පල් එක. එතකොට 190 350ෙන් බෙදුවාම අපිට අගේනවා 0.542.9ක් කියලා. අපි අපේ සූත්‍රය හැටියට මේකට එකතු කරන්නයි අඩු කරන්නයි ඕනේ මෙන්න මේ part එක. reliability factor එක වැඩි කරන්න ඕනේ standard errors ගානේ. estimated standard errors ගානේ. අපි මුලින් බලමු අපේ reliability factor එක ගන්න කොහොමද කියලා. අපිට දීලා තියෙනවා අපේ confidence level එක 95යි කියලා. එහෙනම් අපේ alpha එක වෙන්න ඕනේ 0.05. alpha බෙදීම 2 වෙන්න ඕනේ 0.02.5. එහෙමනම් අපේ reliability factor එක විදිහට ගන්න කීයද? අපි t table එකෙන් බැලුවාම අපිට එනවා 1.96ක් කියලා. අපි ඒක ආදේශ කරනවා එකතු කරන්නයි අඩු කරන්නයි ඕනේ 1.96යි ඊට පස්සේ ඒක වැඩි කරලා තියෙන්න ඕනේ අපේ standard errors ගානේ. අපි කිව්වා අපිට p අගයට එනවා p hat අගයට
අපි කැල්කියුලේට් කරගත්තා 0.542 9ක් එනවා කියලා. එහෙනම් Q වගේ කීයක් එන්න ඕනද? Q වගේ ගන්න එකකින් අඩු කරන්න ඕනේ P ට ආපු වගේ. එතකොට එනවා Q වගේ 0.455 7යි එකක් විදිහට. මේ NP වගේයි NQ වගේයි කැල්කියුලේට් කරොත් අපිට එනවා 190 160යි කියලා. මේ දෙකම 5ට වඩා වැඩි. එහෙනම් අපිට යන්න පුළුවන් population proportion එක Z එක use කරලා. එතකොට අපි P hat standard errors ගන්නවා P hat Q hat එකෙන් වැඩි කරලා බෙදන මඩින්ගෙන් ඒකේ square root එක ගන්නවා. එතකොට මෙන්න මේ ටික සුළු කරාම අපිට එනවා මේක විහිදිලා තියෙනවා මෙන්න මේ පරාසයක කියලා. අපි දැන් බලමු width of confidence interval කියන එක. මෙන්න මේ x bar ට ධන හෝ ඍණ b බීටා හොයන්නේ අපි අපේ reliable fact එක තමයි b ට සමාන වෙන්නේ z alpha බෙදීම දෙකට එන ආගය නැත්නම් අපි මේක බේස් කරගන්නේ confidence level එකත් එක්ක sigma බෙදනවා n කියන එකේ square root එකෙන්. මෙන්න මේකේ වෙන වෙනස්කම් හේතුවෙන් අපේ confidence interval එකේ width එක increase වෙන්න හරි decrease වෙන්න හරි හේතු වෙනවා. අපි බලමු මේ මොනවාද කියලා. මේ sigma කියන අගය increase වුණොත් අපේ width එකත් increase වෙනවා. මේ n කියන එක increase වුණොත් අපේ width එක decrease වෙන්න reason එකක් වෙනවා. අපේ confidence level එක base වෙන්නේ මෙන්න මේකත් එක්කනේ. මේ confidence level එක base වෙන්නේ මේක. නැත්නම් confidence level එක අපේ increase වුණොත් confidence level එක increase වුණොත් මේ fact එකත් increase වෙනවා. එතකොට අපේ width එකත් increase වෙනවා. සාමාන්‍යයෙන් මේ සූත්‍රයේ ලාවේ තියෙන ඒවා increase වුණොත් width එක increase වෙනවා. හරේ තියෙන ඒවා increase වුණොත් width එක decrease වෙනවා. අපි දැන් බලන්න යන්නේ තවත් සූත්‍ර දෙකක්. choosing the sample size for the popular mean. ඒකෙදී අපි sample size එක බලන්න නම් අපි use කරන්න ඕනේ මෙන්න මේ සූත්‍රය. සාමාන්‍යයෙන් අපි දන්නවා sample size එක වැඩි වෙන්න standard errors ගාන අඩු වෙනවා. අපි use කරනවා මෙන්න මේ සූත්‍රය n සමානයි reliable factor එකේ වර්ගයක් ගන්න අපි. ඒකේ වර්ගය වැඩි කරන්න ඕනේ standard deviation එක population standard deviation එකේ වර්ගයෙන් බෙදන්න ඕනේ බීටා වර්ගයෙන්. අපි මේ b calculate කරන හැටි කලින් කතා කරා. එතකොට මේ b කියලා කියන්නේ acceptable level of errors කියන එක. අපිට ඒක direct දෙන්න පුළුවන් acceptable level of errors මෙච්චරක් තියෙනවා කියලා. නැත්නම් අපිට අර විදිහට calculate කරන්න දෙන්නත් පුළුවන්. එහෙම දුන්නාම අපි මෙන්න මේ සූත්‍රයට අදාළ දත්ත ටික ආදේශ කරාම අපිට n කොච්චරක් එනවද කියලා බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට එන answer එක decimal එකන answer එකක් වෙන්න පුළුවන්. එතකොට අපි පොඩ්ඩක් බලන්න ඕනේ n ට decimal එක එන්න පුළුවන් answer එකක් එන්න පුළුවන්ද බැරිද කියන එක. සාමාන්‍යයෙන් එන්න බෑ n කියන එකට එන්න ඕනේ සාමාන්‍ය පූර්ණ සංඛ්‍යාව. එතකොට අපි ඒක ළඟම තියෙන ආසන්නම पूर्ण සංඛ්‍යාවට වට යන්න ඕනේ. choosing the sample size for proportion එක බලන්න නම් proportion එකේදී අපි ගොඩක් කරට p hat q hat තමයි use වෙන්නේ. එතකොට මෙන්න මේ sigma වර්ගය කියන තැනට p hat q hat කියන කෙනෙක් විතරයි මෙතන වෙනසකට වෙන්නේ. n සමාන reliable fact එකේ වර්ගය වැඩි කරන්න ඕනේ p hat q hat වල multiplication එකේ බෙදන්න ඕනේ බීටා වර්ගයේ. සමහර ගණන් වල අපිට p hat q hat calculate කරගන්න දත්ත මදි වෙන්න පුළුවන්, data මදි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි උපකල්පනය කරනවා, imagine කරනවා p hat q hat 0.5යි 0.5යි කියලා සමාන විදිහට බෙදලා 0.5යි කියලා උපකල්පනය කරලා ගාන හදන්න ඕනේ. ඉතින් අද lesson එක ඔයාලා හැමෝටම හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊළඟ දවසේ තවත් අලුත් lesson